සුබ දවසක් ඔයාලට. අද අපි කතා කරන්න යන්නේ චාලක රසායනය ගැන. චාලක රසායනය ගැන කතා කරනකොට අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රතික්‍රියාවක චාලකය ගැන. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් වෙන්නේ කොහොමද? ප්‍රතික්‍රියාවක් වෙන්න ඕනි අවශ්‍යතාව මොනවද? එහෙම තව ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය, ඒ වගේම ප්‍රතික්‍රියාවක වේග ප්‍රකාශනය, ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතා නියමය, ඒව ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව තියෙනවා අපිට ප්‍රායෝගික පරීක්ෂණ කිහිපයක් ගැන කතා කරන්න. හරි. අද අපි මුලින්ම කතා කරමු ප්‍රතික්‍රියාවක් වෙන්නේ කොහොමද කියලා. ප්‍රතික්‍රියාවක් වෙන්න, සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් වෙන්න නිකම්ම ප්‍රතික්‍රියක අණු දාලා තියලා හරියන්නේ නැහැ. ප්‍රතික්‍රියාවක් වෙන්න නම් ප්‍රතික්‍රියක අණු එකිනෙකා සමග උචිත දිශානතියකින් සංඝට්ටනය වෙන්න ඕනේ. අපි බලමු ප්‍රතික්‍රියාවක් ගැන. NOCl2 සමග ප්‍රතික්‍රියා කරලා NOCl ධන Cl මුක්ත කණ්ඩකය කියන ප්‍රතික්‍රියාව අපි බලමු. මේ ප්‍රතික්‍රියාව වෙනකොට අපිට පේනවා මෙතන ක්ලෝරීන් බන්ධනය හැදිලා තියෙන්නේ ඔක්සිජන් එක්ක, නයිට්‍රජන් එක්ක නෙමෙයි. ඔක්සිජන් එක්ක තමයි හැදිලා තියෙන්නේ. NO තියෙන්නේ මේ විදිහට. ක්ලෝරීන් තියෙන්නේ මේ විදිහට. දැන් මේ ක්ලෝරීන් පරමාණුවයි NO පරමාණුවයි එකිනෙකා සමග සංඝට්ටනය වෙනකොට සංඝට්ටනය වෙන්න ඕනි උචිත දිශානතියකින්. ඒ කියන්නේ දැන් OCl බන්ධනයක් හැදිලා තියෙනවා නම් ක්ලෝරීන් පරමාණුව සංඝට්ටනය වෙන්න ඕනි මෙන්න මේ ඔක්සිජන් පරමාණුවත් සමග. නයිට්‍රජන් පරමාණුව සමග ක්ලෝරීන් පරමාණුව සංඝට්ටනය වුණා කියලා ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. එහෙනම් ඔක්සිජන් පරමාණුව සමග තමයි ක්ලෝරීන් පරමාණුව ගැටෙන්න ඕනි. ඊට පස්සේ දැන් ඒක තමයි පළවෙනි අවශ්‍යතාවය. ප්‍රතික්‍රියාවක් වෙනකොට ප්‍රතික්‍රියක අණු උචිත දිශානතියකින් යුතුව සංඝට්ටනය වෙන්න ඕනි. හැබැයි උචිත දිශානතියකින් සංඝට්ටනය වෙලා විතරක් මදි. සංඝට්ටනය වෙනකොට අපි දන්නවා දැන් සංඝට්ටනය වෙන්න එනකොට මේ පරමාණු වල තියෙනවා චාලක ශක්තියක්. චාලක ශක්තියක් තියෙනවා. හැබැයි දැන් පරමාණු එකිනෙකාට ලං වෙනකොට මේගොල්ලන්ගේ මේ දැන් තියෙන චාලක ශක්තිය අඩු වෙන්න ගන්නවා. ඒකට හේතුව මොකද්ද? මේ ඔක්සිජන් පරමාණුවේ ක්ලෝරීන් පරමාණුවේ තියෙනවා ඉලෙක්ට්‍රෝන වලා. මේ ඉලෙක්ට්‍රෝන වලා අපි දන්නවා ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. එහෙනම් ඍණාරෝපණ විකර්ෂණය වෙන නිසා මේ ඔක්සිජන් පරමාණුවත් ක්ලෝරීන් පරමාණුවත් විකර්ෂණය වෙන්න බලනවා. එතකොට මොකද වෙන්නේ? චාලක ශක්තිය එන්න අඩු වෙනවා. අපි දන්නා ශක්ති සංසිඳි නියමයට අනුව චාලක ශක්තිය අඩු වෙනවා නම් මේ අණු වල විභව ශක්තිය වැඩි වෙන්න ඕනි. විභව ශක්තිය වැඩි වෙන්න ඕනි. හරි. දැන් චාලක ශක්තිය අඩු වෙනවා, විභව ශක්තිය වැඩි වෙනවා. දැන් අපි හිතමු අණු සංඝට්ටනය වුණා. මේ වෙනකොට මේ තියෙන්නේ සංඝට්ටනය වෙන මොහොත. සංඝට්ටනය වෙන මොහොත. මේ වෙලාවේදී චාලක ශක්තිය ශුන්‍යයි. චාලක ශක්තියක් නැහැ. චාලක ශක්තිය ශුන්‍යයි. චාලක ශක්තිය ශුන්‍යයි කියන්නේ විභව ශක්තිය උපරිමයි. විභව ශක්තිය උපරිමයි. දැන් මේ විභව ශක්තිය උපරිමය මේ ඔක්සිජන් පරමාණුවේ ක්ලෝරීන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වල විනිවිද ගිහිල්ලා බන්ධනය හදාගන්න ප්‍රමාණවත් වෙනවා නම් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. අපි හිතමු මේ විභව ශක්තිය මදි කියලා මේ ඔක්සිජන් පරමාණුවත් ක්ලෝරීන් පරමාණුවත් ප්‍රතිචාදනය වෙන්නේ. එහෙම වුණොත් මේ ඔක්සිජන් මේ NO පරමාණුවත් Cl2 පරමාණුත් NO අණුත් Cl2 අණුත් එකිනෙකාට විරුද්ධ දිශාවලට පොලා පනිනවා. එහෙනම් විභව ශක්තිය ප්‍රමාණවත් නම් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා කියන්නේ ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනවා. විභව ශක්තිය ප්‍රමාණවත් නැත්නම් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. අණු එකිනෙකාට විරුද්ධ දිශාවලට පොලා පනිනවා.
හරි. එතකොට දැන් තියෙන අවශ්‍යතා දෙක තමයි අණු එකිනෙකට උචිත දිශානති වලින් ගැටෙන්න ඕනි. ඊට අමතරව මේ අණු සංඝට්ටණය වෙනකොට ඒගොල්ලන්ගේ විභව ශක්තිය උපරිමය මේ ඔක්සිජන් පරමාණුවත් ක්ලෝරින් පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන වල අතිච්ඡාදනය වෙලා ඒ OCl බන්ධනය හදා ගන්න තරම් ප්‍රමාණවත් වෙන්න ඕනේ. අපි කියන ඔය OCl බන්ධනය හදා ගන්නවට සක්‍රීය ශක්තිය ප්‍රමාණවත් වුණාම තමයි ඔය OCl බන්ධනය හැදෙන්නේ. ඒ කියන්නේ මේ විභව ශක්තිය උපරිමයට අපි කියනවා සක්‍රීයන ශක්තිය කියලා. ඒ කියන්නේ සක්‍රීය ශක්තියේ ප්‍රතික්‍රියාවට ලැබෙනවා නම් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. සක්‍රීය ශක්තිය ප්‍රතික්‍රියාවට ලැබුණ නැත්නම් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. හරියටම කියනවා නම් සක්‍රීය ශක්තිය කියන්නේ ප්‍රතික්‍රියාවක් සිදු වෙන්න තියෙන ශක්ති බාධකයක්. අපි මේ ශක්ති බාධකයේ ඉක්මවා යවුවොත් තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. නැත්නම් ඉලෙක්ට්‍රෝන අතර එකිනෙකා අතර තියෙන විකර්ෂණය නිසා අණු එකිනෙකට විරුද්ධ දිශාවලට පොලා පනින්න පෙළඹෙනවා. එතකොට ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න ඕනි අවශ්‍යතාවය තමයි අණු එකිනෙකට උචිත දිශානති වලින් ගැටෙන්න ඕනි. ඊට අමතරව මේ අණු ගැටෙනකොට ඒවායේ සක්‍රීය ශක්තිය ඉක්මවා යන්න ඕනි. අපි බලමු ප්‍රතික්‍රියාවක් වෙන්නේ කොහොමද කියලා. දැන් ප්‍රතික්‍රියාවක් වෙන්න අවශ්‍යතාව නෙමෙයි. අපි බලමු ප්‍රතික්‍රියාවක් වෙන්නේ කොහොමද කියලා. අපි මේ ප්‍රතික්‍රියාවම ගමු. අපි අන්තිම ගමු ශක්ති පැතිකඩක්. ශක්ති පැතිකඩක් කියන්නේ y අක්ෂයට ශක්තියත් x අක්ෂයට ප්‍රතික්‍රියා ඛණ්ඩාංකයක් දාලා අදින රූප සටහන ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය. එහෙම නැත්නම් අපි කියනවා මේකට ප්‍රතික්‍රියා මාර්ගය කියලා. ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය එහෙම නැත්නම් ප්‍රතික්‍රියා මාර්ගය. මේ මාර්ගය ඔස්සේ තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. හරි. ප්‍රතික්‍රියාවක් වෙන්න නම් මුලින්ම තියෙන්න ඕනි අණු තියෙන්න ඕනි. අණු කියන්නේ ප්‍රතික්‍රියක අණු තියෙන්න ඕනි. මේකේ තියෙන ප්‍රතික්‍රියක අණු දෙක තමයි නයිට්‍රජන් මොනොක්සයිඩ් එහෙම නැත්නම් NO හා Cl2 ක්ලෝරින් වායුව. හරි. දැන් අපි දන්නවා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න නම් යම් කිසි ශක්ති බාධකයක් පන්නන්න ඕනි. ඒ කියන්නේ දැන් මේ NO පරමාණුවයි ක්ලෝරින් පරමාණුවයි එකිනෙකට ගැටෙන්න එනකොට මේගොල්ලන්ගේ තියෙනවා චාලක ශක්තිය අඩු වෙනවා. මේගොල්ලන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණය නිසා ඒ චාලක ශක්තිය විභව ශක්තිය බවට පත් වෙනවා. එහෙනම් මේ අණු වල ශක්තිය එන්න වැඩි වෙනවා. වැඩි වෙලා ඒ කියන්නේ යම්කිසි උපරිමයකට ආවහම මේ ඔක්සිජන් පරමාණුවේ ක්ලෝරින් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වල අතිච්ඡාදනය වෙනවා. අන්නේ අවස්ථාවේදී හැදෙනවා අපි කියනවා මෙන්න මේ හැදෙන සංයෝගයට සක්‍රීය සංකීර්ණයක් කියලා. සක්‍රීය සංකීර්ණයක් හැදෙනවා. මේ සක්‍රීය සංකීර්ණය දැන් අපි දන්නවා මේගොල්ලෝ විභව ශක්තිය උපරිමයි. ඒ විභව ශක්තිය උපරිම පරමාණු එකතු වෙලා හැදලා තියෙනවා සක්‍රීයන සංකීර්ණයක්. සක්‍රීය සංකීර්ණයක් හැදලා තියෙනවා නම් සක්‍රීය සංකීර්ණේ අපි දන්නවා ශක්තිය උපරිම වෙන්න ඕනේ. සක්‍රීය සංකීර්ණය එහෙම නැත්නම් ඇක්ටිව් කම්ප්ලෙක්ස්. මෙයාගේ ශක්තිය උපරිමයි. ශක්තිය උපරිමයි නම් අපි දන්නවා ශක්තිය උපරිම වෙන එක්කෙනෙක්ට ස්ථායීව ඉන්න බෑ. ශක්තිය උපරිම වෙනකොට එයා මොකක් වෙනවද? එයා අස්ථායී වෙනවා. එයා අස්ථායී වුණාම මෙයා පත් වෙනවා ඉක්මනින්ම ඵල බවට. ඵල මොනවද? NOCl හා Cl මුක්ත ඛණ්ඩකය. හරි. මොකද්ද වෙලා තියෙන්නේ? සක්‍රීයන ශක්තිය දුන්නාම මේ ප්‍රතික්‍රියක වලට හැදිලා තියෙනවා සක්‍රීය සංකීර්ණයක්. ඒ සක්‍රීය සංකීර්ණයේ ශක්තිය වැඩි නිසා සක්‍රීය සංකීර්ණය බිඳලා තියෙනවා ඵල බවට. දැන් මේ සක්‍රීය සංකීර්ණය හදන්න දීපු ශක්තියට අපි කියනවා මෙන්න මේ ශක්තියට කියනවා ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය කියලා. ඒ කියන්නේ ඉස්සරහට ප්‍රතික්‍රියාව සිදු කරවන්න ඕනි නම් මේ ප්‍රතික්‍රියක වලට දෙන්න ඕනි මෙන්න මේ කියන ශක්තිය දුන්නාම හැදෙනවා සක්‍රීය සංකීර්ණය. සක්‍රීය සංකීර්ණය අස්ථාය නිසා යා ඵල බවට පත් වෙනවා. හදිසියව සක්‍රීය ශක්තිය ඉක්මවා ගියේ නැත්නම් මේ ගැටෙන අණු මේ සක්‍රීය ශක්තිය ඉක්මවා ගියේ නැත්නම් ඔක්සිජන් පරමාණුවේ ක්ලෝරින් පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන වල තියෙන විකර්ෂණය නිසා එකිනෙකාගෙන් ඉවතට පොලා පනිනවා. මේක තමයි ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය.
ඊට පස්සේ මේ ප්‍රතික්‍රියාව මේ පැත්තට වුණොත් අපි කියනවා මෙන්න මේ ටිකට පසු ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය කියලා. ER. හරි. ඒ වගේම අපි දන්නවා පළවල මේ තියෙන පළනේ පළවල ශක්තියෙන් ප්‍රතික්‍රියක වල ශක්තිය අඩු කරාම අපිට ලැබෙනවා එන්තැල්පි විපර්යාසය. එන්තැල්පි විපර්යාසය නැත්තම් ඩෙල්ටා H. මේ තියෙන රූප සටහනට අනුව ඔයගලන්ට පේනවා EF එහෙම නැත්තම් ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය සමාන වෙලා තියෙනවා ER. ඒ කියන්නේ පසු ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තියට එන්තැල්පි විපර්යාසය එකතු කරාම ඔන්නම් අපිට එන්තැල්පි විපර්යාසය හොයාගන්න පුළුවන්. ඩෙල්ටා H සමානයි EF ඍණ ER. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තියෙන් පසු ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය අඩු කරාම අපිට ලැබෙන්නේ එන්තැල්පි විපර්යාසය. දැන් මේ හැදෙන සක්‍රීය සංකීර්ණය ගැන කියනවා නම් මේ සක්‍රීය සංකීර්ණයේ ශක්තිය උපරිමයි. ශක්තිය උපරිම නිසා මෙයා ගොඩක් අස්ථායි. අස්ථායි කියන්නේ අපිට මෙයාව ගැන පරීක්ෂණ කරන්න බෑ. මෙයා වෙන් කරලා අරගන්න බෑ. මෙයා මේක හැදිච්ච ගමන් ටක් ගාලා ඵල බවට පත් වෙනවා. ඔන්නෝමයි සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ. දැන් මේවා මේකේ තියෙන්නේ එක ශීර්ෂයක් විතරයි. ශීර්ෂ එකයි තියෙන්නේ කියන්නේ මෙතන කෙලිම සක්‍රීය ශක්තිය ලැබිච්ච ගමන් මෙයා සක්‍රීය සංකීර්ණය වෙනවා. සක්‍රීය සංකීර්ණයේ අස්ථායි නිසා ඵල බවට පත් වෙනවා. ශීර්ෂ 3-4ක් තියෙන බැරි. තියෙන්න පුළුවන්. ඇයි? බහුපීවර ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණොත් මොකද වෙන්නේ? බලමු. හරි. අපි හිතමු AB ප්‍රතික්‍රියා කරනවා C එක්ක. ප්‍රතික්‍රියා කරලා හදනවා සංයෝගයක් AB C කියලා. හරි. දැන් බලමු මේක ඇඳලා. ප්‍රතික්‍රියා ශක්ති පැතිකඩක ඇඳලා බලමු. ඔන්න ශක්ති පැතිකඩ මෙතෙන්ට එනවා අපි දන්නවා දැන් මේ මෙතෙන්ට ශක්තිය මෙතෙන්ට එන්නේ ප්‍රතික්‍රියා खंडांक නැත්නම් ප්‍රතික්‍රියා මාර්ගය. හරි. අපි හිතමු මේ ප්‍රතික්‍රියාව මෙතනින් පටන් ගන්නවා. ආරම්භ කරනවා උතනින් ප්‍රතික්‍රියාව වලින් තමයි ආරම්භ කරන්නේ. ප්‍රතික්‍රියාවක තියෙන්නේ A B හා C. මෙතන ප්‍රතික්‍රියාවක තියෙනවා. දැන් සක්‍රීය ශක්තිය දැන් මොකද වෙන්නේ? මේගොල්ලෝ එකට එක ලං වෙනකොට මේගොල්ලන්ගේ විභව ශක්තිය වැඩි වෙනවා. වැඩි වෙලා මේක මේ ආගේ වැඩි වෙනවා. වැඩි වෙලා මෙතෙන්දී හදන එක සක්‍රීය සංකීර්ණයක්. අපි ගමු යාව TS1 කියලා. සක්‍රීය සංකීර්ණ 1. පළවෙනි සක්‍රීය සංකීර්ණය හදනවා. මේක තමයි පළමු ප්‍රතික්‍රියා. මේකත් මෙතන සක්‍රීය ශක්තියක් ලැබෙනවා. හරි. මේක හදන ඉවරලා මේක කෙලින්ම පළ බවටපත් වෙන්නේ නැහැ. මේක හදනවා තව පොඩ්ඩක් ස්ථායි සංයෝගයක්. අපි හිතමු මේ සංයෝගය I කියලා. මෙතනින් හදනවා I කියලා සංයෝගයක් ස්ථායි සංකීර්ණයක්. මේ සක්‍රීය සංකීර්ණයේ බිඳලා. හැබැයි තාමත් ABC බවටපත් වෙන්නේ නැහැ. දැන් මේ I ට තවදුරටත් ශක්තිය වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙනකොට I පාරක් මෙහාපත් වෙනවා තවත් සක්‍රීය සංකීර්ණයක් බවට. අපි හිතමු මෙහා TS2. මේ සක්‍රීය සංකීර්ණය ගන්නාම ඵල බවට පත් වෙනවා කියලා හිතමු. ඵල තමයි AB C කියන ඵල. හරි. දැන් බලන්න TS2 සක්‍රීය සංකීර්ණයේ කැඩිලා ABC බවට වෙලා තියෙනවා. මුලින්ම වෙලා තියෙන්නේ AB කියන මේ AB කියන එකයි C කියන එක ප්‍රතික්‍රියා කරලා TS සංකීර්ණ සක්‍රීය සංකීර්ණය හදලා තියෙනවා. මෙයාගේ ශක්තිය වැඩි, ගොඩක් අස්ථායි, එයා කැඩෙනවා. එයාට වඩා පොඩ්ඩක් ස්ථායි I කියන සංයෝගයට. ඊට පස්සේ I හැදුනට පස්සේ තවදුරටත් ශක්තිය අරගෙන එයා TS2 බවට පත් වෙලා, ඒ කියන්නේ තවත් සක්‍රීය සංකීර්ණයක් හදලා ඒ සක්‍රීය සංකීර්ණ අස්ථායි නිසා එයාපත් වෙනවා අවසානයේ ඵල බවට. දැන් මේක තමයි අපිට පේනවා පළවෙනි සක්‍රීය සංකීර්ණය හදන්න අවශ්‍ය කරන සක්‍රීයන ශක්තිය. අපි ගමු යාව E1 කියලා. E1 ඊට පස්සේ මේ ප්‍රතික්‍රියාව මේව සිද්ධ වෙනවා. මේ I නැවත වතාවක් TS2 බවට පත් වෙන ශක්තියක් අවශ්‍ය වෙලා තියෙනවා. අපි ගමු මේ ශක්තිය E2 කියලා. E2
E2 ප්‍රතික්‍රියාව. E2 සක්‍රීය වෙන ශක්තිය. හරි. දැන් මේක තමයි ඉස්සරහට මේක වෙනවා නම් E1 කියන ශක්තිය ලැබෙනවා නම් එයා TS1 වල I වෙලා TS2 බවට පත් වෙනවා. හොඳට මතක තියාගන්න. මේ වගේ ප්‍රතික්‍රියාව බහු ප්‍රතික්‍රියාවක සක්‍රීය ශක්තිය කියන්නේ මෙන්න මෙතන තියෙන ලොකුම ශීර්ෂය. උසම ශීර්ෂය ඉක්මවා යනවා නම් එතන තමයි එයාගේ ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය තියෙන්නේ. මේ සක්‍රීය ශක්තිය ඉක්මවා ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ලොකු කන්ද වුණාට පස්සේ ඊට පස්සේ අපිට පොඩි කන්ද වලින් එච්චර වැඩක් නැහැ. මෙන්න මේ කන්ද ගන්න ගන්න පුළුවන් නම් අනිත් ඒවා නිකම් වෙලා පළ බවට පත් වෙනවා. දැන් මේ I කියන්නේ අතරමැදි ස්ථායි සංයෝගය. මෙයා තමයි පළවන සක්‍රීය සංයෝගය දෙවන සක්‍රීය සංයෝගය. හරි. දැන් මේ ඉස්සරහට මොනවද අපල මේ පිටිපස්සට මොකක්ද වෙන්නේ කියලා. මේක පිටිපස්සට වුණොත් මේක තමයි පසු ප්‍රතික්‍රියාවේ පළවන සක්‍රීයන ශක්තිය. E-1 මේක තමයි දෙවෙනි ඒකත් නැද TS2 හැදිලා I බවට පත් වෙලා I පත් වෙනවා TS1 බවට. එතකොට මේක තමයි පසු ප්‍රතික්‍රියාවේ දෙවන සක්‍රීයන ශක්තිය. හරි. දැන් මේ ප්‍රතික්‍රියාව පිටිපස්සට යනවා නම් අපිට පේනවා ලොකු කන්දර කලින් පොඩි කන්ද අහු වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ කන්ද පන්නලා මෙයාවත් පන්නන්න ශක්තිය ඕනේ. ඒ කියන්නේ මේ E1 E-1 දීලා හරියන්නේ නැහැ. ඊට වඩා වැඩි ශක්තියක් දෙන්න ඕනේ. හැබැයි මේ ප්‍රතික්‍රියාව ඉස්සරහට යනකොට නම් එහෙම ඕනේ නැහැ. මොකද ලොකු කන්ද ඉස්සරහින්ම අහු වෙනවා. ඊට පස්සේ අපිට පොඩි කන්ද වලින් වැඩක් නැහැ. හැබැයි ලොකු කන්ද අහු වෙනවා නම් එන පොඩි කන්ද වලට අවශ්‍ය ශක්තිය අපි ලබා දෙන්න ඕනේ. එහෙනම් බහුපියවර ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ ඔන්න ඔය විදිහට. ඔය දැන් මෙතන I කියන්නේ අතරමැදි ස්ථායි සංයෝගයක්. හැබැයි හිතන්න මේ I ගොඩක් ස්ථායි සංයෝගයක් වුණොත් එහෙම මොකද වෙන්නේ? අපි ඒක කතා කරමු. හිතන්න බෙන්සීන් ගන්නවා C6H6 මෙයා ප්‍රතික්‍රියා කරනවා සාන්ද්‍රයෙන් NO3 එක්ක සාන්ද්‍රයෙන් NO3 H2SO4 එකට ප්‍රතික්‍රියා කරනවා මේකට කියනවා බෙන්සීන් නයිට්‍රෝකරණය කියලා. එතකොට යාට ඉලෙක්ට්‍රෝෆයිල් එකක් ආදේශ වෙනවා NO2+ කියන ඉලෙක්ට්‍රෝෆයිල්. මොකද බෙන්සීන් කියන්නේ ඉලෙක්ට්‍රෝන හොඳ තියෙන දරන නිසා ඉලෙක්ට්‍රෝන හොඳ තියෙන දරකට කියලා ගහන්නේ ඉලෙක්ට්‍රෝෆයිල් එක. මේ ඉලෙක්ට්‍රෝෆයිල් එක මෙයාට පහර දුන්නාම මෙන්න මේව සංයෝගයක් හැදෙනවා. ඉලෙක්ට්‍රෝෆයිල් එක ගිහිල්ලා මේ ගන්නවා කොට හැදෙනවා. මෙන්න මේව සංයෝගයක්. H NO2 මෙතන එක බන්ධනයක් නිදෙනවා. එතකොට මෙතෙන්ට ප්ලස් එකක් ලැබෙනවා. මෙන්න මේ හැදෙන කාබ් මේකට කියනවා අපි අතරමැදි කාබෝකැටායනයක් කියලා. මේ කාබෝකැටායනය ගොඩක් ස්ථායි. මේ කාබෝකැටායන ස්ථායි වෙන්නේ මෙන්න මේ විදිහට මෙයා හදනවා සංප්‍රයුක්ත ව්‍යුහ. සංප්‍රයුක්ත ව්‍යුහ හදනවා මෙන්න මේ ආකාරයට. දැන් අපිට පේනවා සංප්‍රයුක්ත ව්‍යුහ හදලා මෙයා ස්ථායි වෙලා තියෙනවා. එහෙනම් මෙයා ගොඩක් ස්ථායි. මොකද මෙයා සංප්‍රයුක්ත ආචරණය වගේ ගොඩක් ස්ථායි වෙනවා. ඔය වගේ ස්ථායි සංකීර්ණයක් මැද්දේදී හැදුනොත් ඒ කියන්නේ I විදියට මෙන්න මේ වගේ හැදුනොත් එහෙම I විදියට මෙතන මේ ප්‍රස්ථාරයේ පොඩි වෙනසක් සිද්ධ වෙනවා. මොකද මේගොල්ලන්ගේ ස්ථායිතාව ගොඩක් වැඩි. ස්ථායිතාව වැඩි නිසා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට මෙන්න මේ I කියන එක්කෙනා තවත් ටික වෙලාවක් වැඩිපුර වෙලාවක් I කියන තත්ත්වයේ රඳා පවතිනවා. ඒකට හේතුව මොකද්ද? මෙයා ගොඩක් ස්ථායි. ස්ථායි එක්කෙනෙක් සාමාන්‍යයෙන් ටිකක් වෙලා ඉන්න පුළුවන්. මේ වගේ වුණොත් එහෙම මෙන්න මේ වගේ අවස්ථාවකට පස්සේ තමයි ඊළඟ සංකීර්ණය හදලා ඉවරලා ඵල බවට පත් වෙන්නේ. ඒ කියන්නේ TS2 කියන සංකීර්ණය හදලා ඉවරලා ඵල බවට පත් වෙන්නේ මේ I වගේ එකක් හදනොත්. ඒ කියන්නේ ගොඩක් ස්ථායි එක්කෙනෙක් මැද්දේදී හැදුනොත් එහෙම ඔන්න මේ වගේ ටිකක් වෙලාවක් තියලා තමයි ඉතිරි ශක්තිය සංකීර්ණය හැදිලා අවසානයේ ඵල බවට පත් වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි බහුපියවර ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ. බහුපියවර ප්‍රතික්‍රියාවක අතරමැදි ස්ථායි සංයෝගයෙන් අපිට වෙන් කරගන්න පුළුවන්, වෙන් කරගෙන ආයෙ පරීක්ෂණ කරන්න පුළුවන්. අතරමැදි සංකීර්ණයෙන් තමයි අපිට ලැබෙන්නේ මෙන්න මේ TS1 හා TS2 ගැන තොරතුරු ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔය අතරමැදි
සංයෝගයෙන්. හැබැයි හොඳට තියාගන්න මේ සක්‍රීය සංකීර්ණ කියන්නේ TS1 TS2 නැත්නම් මේ ශීර්ෂවල හැදෙන ඒවා අපිට කවදාවත් වෙන් කරලා ගන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ ශක්තිය වැඩි. ශක්තිය වැඩි නිසා ඒගොල්ලෝ ටක් ගාලා මේ විදිලා යනවා. හැබැයි අතරමැද ස්ථායි සංයෝගය එහෙම නෑ. ඒගොල්ලන්ගේ ශක්තිය ටිකක් අඩුයි. ඒකෙන්ද ටිකක් වෙලා ස්ථායීව තියෙනවා. කොහොම වුණත් ඒගොල්ලෝ පළ බවට පත් වෙනවා. අනිත් එක තමයි බහුපීඩ ප්‍රතික්‍රියාව සක්‍රීය ශක්තිය ගන්නකොට ලොකුම කන්දේ නම් තියෙන අනිත් සියලු පොඩි කඳු වල තියෙනවා. ඒ ලොකුම කඳ පැන්නට පස්සේ තියෙන පොඩි කඳු වැඩක් නැහැ. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. මේ වගේ එකක් වුණොත් මේ කඳු වලින් අපිට වැඩක් තියෙනවා. හැබැයි මේ වගේ එකක් වුණොත් ලොකු කඳ ඉස්සරහින්ම අහුවෙලා පොඩි ඊට පස්සේ පොඩි කඳු අහුවෙනවා. මේ වගේ මේ පොඩි කඳු වලින් ඇති වැඩක් නැහැ. මේක තමයි සම්පූර්ණ සක්‍රීය ශක්තිය වෙන්නේ. හරි අපි දැන් කතා කරා ප්‍රතික්‍රියාවක් වෙන්නේ කොහොමද කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු ප්‍රතික්‍රියාවක වේග ප්‍රකාශනය, ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සහ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපාන කරුණු ගැන.